ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතර හක්මන නරවැල්පිට උතුර දෙල්ගහවත්ත පදිංචි එන්නේ රම්‍යාවතී මහත්මිය විසිනුයි. ඒ රම්‍යාවතී මහත්මියගේ අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා අභව ප්‍රාප්ත වන්නට යෙදුන අයි පේදිරිස් මහත්මා ස්වාමි පුරුෂයාටත් අයි රුක්මන් අමරකීර්ති පුතණුවන්ටත් ඇතුළු තමන්ට සම්බන්ධ මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙවැනි අරමුණු තියාගෙනයි රම්‍යාවතී මහත්මිය අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. පින්වතුනි, මේ ධර්ම දේශනා මාලාව බෞද්ධ ගුවන් විදුලිය මගින් ප්‍රඥා ප්‍රදීප නම් වූ විශේෂ ධර්ම දේශනා මාලාවක් තරුණ දරුවන් අරමුණු කරගෙන පවත්වාගෙන යන්නේ. තරුණ දරුවන්ගේ ජීවිත වඩාත් අර්ථාන්විත ලෙස, වඩාත් යථාර්ථවාදී ලෙස ඇත්ත ඇති සැටියෙන් දකිමින් ඔවුන්ගේ ජීවිත ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් යුක්තව තමයි මේ ධර්ම දේශනා මාලාව විශේෂයෙන් පැවැත්වෙන්නේ. ඒ නිසා තරුණ දරුවෙකුගේ සකස් විය යුතු පැතිකඩවල් රාශියක් පිළිබඳව මේ දේශනා මාලාවෙන් අපි සාකච්ඡාවට බඳුන් කළා. තරුණ දරුවන් දැනුවත් කළා. ඒ නිසා බෞද්ධ ගුවන් විදුලිය, බෞද්ධ රූපවාහිනිය තරුණ දුවල පුතාල වෙනුවෙන් අප්‍රමාණ කාර්යභාරයක් සිද්ධ කරනවා. ඒකේ එක කොටසක් තමයි මේ ගුවන් විදුලිය තුලින් තරුණ දරුවන්ගේ චර්යාත්මක වෙනසක්, පරිවර්තනයක් ගොඩනගන්න කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අද දේශනාවෙන් බලාපොරොත්තු වෙන පින්වතුනි, මේ දුවල පුතාලට කියලා දෙන්න නායකත්වයේ පිළිබඳව කරුණු කීපයක්. දැන් වර්තමානයේ ඉන්න තරුණ දුවල පුතාල තමයි අනාගතේ ගෙදරක නායකයා වෙන්නේ. නැත්තම් නායිකාව වෙන්නේ. ගමේ නායකයා, ගමේ නායිකාව වෙන්නේ ඔබ අතරින් කෙනෙක්. ඔබ පවත්වන සංවිධානයේ නායකත්වය ගන්නෙත් ඔබමයි. ක්‍රීඩා සමාජ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මරණාධාර සමිතිය වෙන්න පුළුවන්. අන්‍යෝන්‍යාධාර සමිතිය වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පාරේ ඇති කරගන්න තියෙන පුරවැසි කමිටුව තුල වෙන්න පුළුවන්. එහෙම නැත්තම් පින්කමේදී වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මගුල් ගෙදර මල ගෙදර වෙන්න පුළුවන්. වෙනත් උත්සවයක ප්‍රිය සංഭാෂණයක වෙන්න පුළුවන්. ඒ හැම තැනකම නායකත්වයක් දකින්න තියෙනවා. ගමේ පන්සලේ දායක සභාවේ, එහෙම නැත්තම්
පාසලේ විදුහල්පතිතුමා විදුහල්පතිතුමිය එහෙම නැත්නම් ගුරුවරු ශිෂ්‍ය කාලේ නම් පන්ති නායකයා දැන් බලන්න මේ තරුණ දුවල පුතාලා තමයි එහෙනම් ඔය හැම තැනම නායකත්වයේ ගන්න බලාපොරොත්තු වෙන ඉදිරියට රටේ නායකත්වයේ ගන්නෙත් මේ දරුවෝමයි ඒ නිසා මේ දරු කල හොඳට හැදුනොත් තමයි නායකත්වයට අවශ්‍ය කරන ලක්ෂණ ටික තිබුණොත් තමයි මේ දරුවන්ට සුඛිත මුදිත වූ රටක් දේශයක් ජන සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ සමාජය ගොඩනගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. වල්මත් වෙච්ච, අපිරිසිදු වෙච්ච, දූෂණය වෙච්ච ජන සමාජයක් නිර්මාණය වුණොත් එතකොට සමාජයත් විනාශ වෙනවා, පිරිහෙනවා, රටත් පිරිහෙනවා. එහෙනම් තරුණ දුවල පුතාලා යහපත් තැනකට ආවොත් අන්න එතන තමයි සැබෑ ලෙසම රටේ ඉදිරි ගමන ශක්තිමත් වෙන්නේ, පිරිපුන් වෙන්නේ. ඒක තමයි අවශ්‍ය. අන්න ඒකට අදාළ වන නායකත්වයක් සැබෑ ලෙස ගොඩනගන්න ක්‍රියාත්මක වෙන්න ඕන විදිය. එහෙනම් මේ දුවල පුතාලා අනාගතේ නායකයෝ බවට පත් වෙනවා. එසේ නායකත්වයේ ගනිද්දී මෙන්න මේ ಗುಣධර්ම ටික, මෙන්න මේ අවබෝධය, මෙන්න මේ දැනුවත් භාවය සැබෑ ලෙසම තිබිය යුතුමයි. ඒ සඳහා තමයි අද උත්සාහය. නායකත්වයට අවශ්‍ය කරන ගුණධර්ම අතරේ තියෙනවා තරුණ දරුවෙක් තුල තියෙන්න ඕන පළමුවෙන්ම ඒකට අවශ්‍ය කරන ශිල්පීය දැනුමක්, ඥානවන්ත බවක්, නැනවත් බවක්, ප්‍රඥාවක්, තැනට සුදුසු නුවණක්, කිව යුත්ත මොකද්ද, කළ යුත්ත මොකද්ද, ඒක තෝරාගන්නේ කොහොමද කියන මෙන්න මේ දී තරුණ දරුවෙකුට තිබිය යුතුයි. ඉන්ටෙලිජන්ස්, මේ ඥානවන්ත බව, මේ ප්‍රඥා ගෝචර බව, මේ විෂන් එක, මේ දැක්ම නැත්තම් කවදාවත් නායකත්වයට සුදුසු කෙනෙක් බවට ඔබපත් වෙන්නේ නැහැ. දැන් බලන්න, ඔබට පාසලෙන් පිරිනමනවා පාසල් යන දුවදරුවන්ට පන්තියේ නායකත්වය. ඒ වගේම ශිෂ්‍යයන් අතර නායකත්වය, ශිෂ්‍ය නායකත්වය. ගැහැණු දරුවෙකුට වෙන්න පුළුවන්, පිරිමි දරුවෙකුට වෙන්න පුළුවන්. ශිෂ්‍ය නායකය, ශිෂ්‍ය නායිකාව. පන්ති නායකය, පන්ති නායිකාව. මේක සුළු දෙයක් කොට සලකන්න එපා. මෙතනින් තමයි ඔබට ලැබෙන ඒ පන්ති නායකත්වය වේවා, ශිෂ්‍ය නායකත්වය වේවා, ඒක නිසි ලෙසින් ක්‍රියාත්මක නොකළොත් ඔබ ඒ තනතුරටත් කරන අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඒකෙදි ඥානවන්ත බව, ප්‍රඥා ගෝචර බව, තැනට සුදුසු නුවණක් මම තුලින් අනිත් අයට පේනවද, මම මේ ගැන හිතලද කටයුතු කරන්නේ කියලා ඔබට සැබෑ ලෙසම වැටහීමක්, දැක්මක් අවශ්‍යයි. අන්න ඒ තැනට ඔබ එන්න ඕන. එතකොට තමයි ඔබට පිරිනැමිච්ච නායකත්වයට ඔබ සුදුස්සෙක් වෙන්නේ.
සමහර විට ඔබ පාසල් දිවිය පහු කරාම විශ්වවිද්‍යාලෙ ගියාම එහෙම නැත්නම් වෘත්තීය පාඨමාලාවක් හදාරලා සමාජයට අවතීර්ණ වුණාම ඔබ සේවයට සම්බන්ධ වෙන ආයතනය තුල නායකත්වයක් ඔබට ලැබෙන්න පුළුවන්. ඉහළ තනතුරක්, පහළ පිරිසක් මෙහෙවන්න. ඒක පන්ති නායකත්වයෙන් ලැබිච්ච පුහුණුව එතෙන්ට හරි වැදගත්. ශිෂ්‍ය නායකත්වයෙන් ලැබිච්ච දැනුවත් භාවයට හරි වැදගත්. එතකොට ඒ ආයතනයේ ඔබට ලැබෙන තනතුර අනිත් අයගේ අදහස් සුදහස් සිතුම් පැතුම් මාකල්ප සංකල්ප ගතිසිරිත් හඳුනගෙන තමන්ගේ සීමාව දැනගෙන ඒ ආයතනය තුල සේවය කිරීමේ වාසනාව ලැබෙනවා. විවාහ ගිවිසගෙන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් බවට පත් වුණාට පස්සේ එතන වෙනමම භූමිකාවක්. එතන සැබෑ නායකත්වයක් ඔබ ක්‍රියාත්මක නොකළොත් ඔබට දරුවන්ගේ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. අසල්වාසීන්ගේ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. සමාජයේ පිළිගත් කෙනෙක් බවට ඔබ පත් වෙන්නේ නැහැ. ඒ නිසා පිළිගත් කෙනෙක් බවට පරිවර්තනය වෙන්න අත්‍යවශ්‍යයි. එහෙනම් එතෙන්ට ඕන පළවෙනි ගුණය තමයි ඉන්ටෙලිජන්ස්, ඥානවන්ත භාවය. දැක්ම, විෂන් එක. දෙවැනි ගුණාංගය තමයි ඇති වෙන්න ඕන උපායශීලී බව. ටැක්ට්ෆුල්නස් කියන එක. මේ ටැක්ට්ෆුල්නස් උපායශීලී බව නැත්තම් ඔබේ නායකත්වයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න බෑ. උපායශීලීකම කියලා කියන්නේ මේ කපටිකම, කෛරාටිකම නෙවෙයි. කපටිකමින්, කෛරාටිකකමින් තමන්ගේ ආත්මාර්ථ අරමුණු, ආත්මාර්ථකාමී අරමුණු ඉෂ්ට කරගන්න එක නෙවෙයි මේ. අන්න ඒකට තමයි කිව්වේ තැනට සුදුසු නුවණ ඕනේ කියලා. සමහර වෙලාවට යමෙකුට අවවාදයක් දෙන්න ඕන. හැබැයි දෙන්න හොඳ වෙලාව නෙවෙයි නං. කොච්චර අවවාදේ හොඳ වුණත් ඒක ඒ වෙලාවේ කියන්නේ නැහැ. දැන් යාළුවා හොඳම යාළුවා. එයාට අවවාදයක් දීලා හොඳ තැනකට ගන්න ඕන. හැබැයි දැන් එයා මේ වෙලාවේ ඉන්නේ කේන්තියෙන්. මේ වෙලාවේ ඉන්නේ දෙටි කනස්සල්ලෙන්. මේ වෙලාවේ ඉන්නේ බය වෙලා. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී ඒ කිව යුතු දේ පවා කියන්නේ නැහැ. එතෙන් ඔහුට සැනසෙන යමකුයි ප්‍රකාශ කරන්න. අපි හිතමු ආයතනයක නායකත්වය ඔබ ගත්තා. ඒ ආයතනයේ තීරණයක් ගන්න ඕන. හැබැයි මේ වෙලාවේ තීරණේ ගත්තොත් ඔබ යටතේ ඉන්න සේවකයෝ ඔබට විරුද්ධ වෙනවා. හැබැයි ඔබ ගන්නේ හොඳ තීරණයක්. ඒ නිසා හොඳ තීරණේ උනත් ඒකට තාම සුදුසු වෙලාව ආවේ නැත්තම් ඒ තීරණේ ගන්න බෑ. අන්න ඒකටයි අවශ්‍ය උපායශීලීකම. මේක නැතුව බෑ. දැන් බුදුරජාණන් වහන්සේ තුල තිබුණනේ ආය කුසලතා, අපාය කුසලතා, උපාය කුසලතා. කුසලතා තුනක්. මේ උපාය කෞශල්‍ය කියන ගුණය එහෙනම් සෑම කෙනෙක් තුළම තිබිය යුතු තුංග ගුණාංගයක්. නායකත්වයට අත්‍යවශ්‍ය ගුණාංගයක්. 3. සත්‍යවාදී බව. accuracy. මේ සත්‍යවාදී කියන එක අත්‍යවශ්‍යයි. ඇත්ත දකින්න ඕන, ඇත්ත කියන්න ඕන, ඇත්ත දේ ක්‍රියාත්මක කරන්න ඕන. බොරුව, වංචාව ක්‍රියාත්මක කරන්න ගියොත් එය වැඩිකල් ක්‍රියාත්මක කරන්න බෑ. ඔබ පන්ති නායකය වෙන්න පුළුවන්, නිවසේ නායකය වෙන්න පුළුවන්, ආයතන නායකය වෙන්න පුළුවන්, ප්‍රදේශයේ නායකය වෙන්න පුළුවන්, පාසලේ විදුහල්පති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ മന്ത്രി කෙනෙක්, ඇමති කෙනෙක්, නැත්නම් රටේ ප්‍රධානිය වෙන්න පුළුවන්. ඇත්ත වසන් කළ බොරු එළියට දානවා. කට ඇරියොත් කියන්නේ බොරු නම්. මිනිස්සු රවටන සුළු නම්.
අන්න ඒකෙන් සැරයක් දෙකක් රවටන්න පුළුවන්. හැබැයි පින්නතුනි ඊට එහාට රවටන්න බෑ. එහෙම රවටන්න ගියොත් තමයි වෙන්නේ පාලකයාට අර නායකයාට එරෙහිව ජනතාව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ නායකත්වයේ කියන එක සඳහා අත්‍යවශ්‍යයි සත්‍යවාදී බව ක්‍රියාවට නගන එක. බොරුව, වංචාව, කපටිකම, රැවටීම මේ වගේ දේවල් වලින් කවදාවත් සැබෑ නායකයෙක් වෙන්න බෑ. ටික දවසක් වෙයි. හැබැයි පැවැත්ම බොහෝම අඩු කාලයයි. ඊළඟ හතරවෙනි ගුණය තමයි නායකයෙකුට අවශ්‍ය ඉවසීම. ඉතින් දුවේ පුතේ ඔබලානේ නායකයෝ වෙන්නේ ඉදිරියේදී. උද්වේග කර විදියට කටයුතු කරන්න බෑ. බොහොම ඉවසීමෙන් ටොලරන්ස් මේ ඉවසීමෙන් කටයුතු කිරීමේ ගුණයක් ඔබට තියෙන්න ඕන. ඉවසීම නැත්තම් මේ ගමන යන්න බෑ. මොකද නායකත්වයට පත් වුණාට පස්සේ තමයි නායකත්වයේ ගන්න එක ලේසි. නායකත්වයේ පවත්වන්නයි අමාරු. එතකොට ಗುಣ විතරක් නෙවෙයි දොස් අහන්න වෙනවා, විවේචන අහන්න වෙනවා. විවිධ අසීරුතාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී කේන්ති අරගෙන, ඉවසීම නැති කරගෙන, දැඩි තීරණ අරගෙන කටයුතු කරන්න යාමෙන් වෙන්නේ ඉමහත් විනාශයක්. ඒ නිසා නායකයා ඔබ නායකත්වයේ රටේ නායකත්වයේ ගන්නව නම් ඉදිරියට, එහෙම නැත්නම් මේ දුවල පුතාලා ආයතනයක නායකයා වෙනවා නම්, එහෙම නැත්නම් ඒ සංවිධානය වෙන්න පුළුවන්, ඒ පාසල වෙන්න පුළුවන්, ඒ විශ්වවිද්‍යාලෙ වෙන්න පුළුවන්, ඒ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙන්න පුළුවන්. මේදී කටයුතු කරනකොට කලබල වී ඉක්මන් තීරණ නොගෙන ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. ඉවසීමෙන් තමයි සැනසීම ලබන්න පුළුවන් වෙන්නේ. බලන්න එහෙනම් නායකත්වයේ සඳහා කොච්චර දේවල් අපි තුල සම්පූර්ණ වෙන්න ඕනද? පස්වෙනි එක පෞරුෂය. personality. මේ පෞරුෂය කියන එක නැතුව අනිත් අයගේ ගෞරවයට පාත්‍ර වෙන්න බෑ. ඒ පෞරුෂත්වයේ ගොඩනැගෙන්න තමා තුළ තියෙන්න ඕන ප්‍රතිපත්ති සමුදායක්. මේ ප්‍රතිපත්ති ටික නැතුව ඉස්සරහට යන්න බෑ. ප්‍රතිපත්තිකරුක පුද්ගලෙක් වෙන්න ඕන පෞරුෂය හැදෙන්න නම්. කියන දේ කරන කෙනෙක් වෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප තුන් ලෝකයටම ගුරුවරයා නායකයා. සම්බුදු සසුන මේ ශාසනයට නායකත්වය දුන්නා. හැබැයි උන්වහන්සේ තුල තිබුණ නායකත්වයට සුදුසු සියලුම ලක්ෂණ. යථාවාදී තථාකාරී ගුණයක් තිබුණා. කියන දේ කරන දේ කියන උතුමෙක් වුණා. එතකොට තමයි මිනිස්සු තුල විශ්වාසවන්ත බව තහවුරු වෙන්නේ. නැත්තම් විශ්වාසය බිඳිලා යනවා. ඒ නිසා දුවේ පුතේ ඔබලා නායකත්වයට සරිලන පරිද්දෙන් අද ඉඳලම කටයුතු කරන්න ඕන. නැත්තම් ගහෙන් ගෙඩි එන්න වගේ උඩින් පාත් වෙන්න වගේ නායකයෝ බිහි වෙන්නේ නැහැ. මේ සමාජයේ ඉඳලා සුළු තැන්වල නායකත්වයේ අරගෙන ඊට පස්සේ තමයි රටක් ගොඩනගන නායකත්වයේ දෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් තනතුර තියෙන්න පුළුවන් නායකයා කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්.
හැබැයි නායකත්වයට අවශ්‍ය කරන ගුණධර්ම නැති නිසා ඔහු ඉක්මනින්ම ඒ නායකත්වයෙන් පිරිහී යන්න පුළුවන්. අන්න ඒකයි මෙතන තියෙන්න ඕන මේ හොඳ පෞරුෂයක්. එතකොට තමයි ඔහු පිළිබඳව පිළිගන්නේ. ඔහුගේ වචනය ගණන් ගන්න. ඔහු දෙන අවවාදය නැත්තම් ඇය දෙන අවවාදය පිළිගන්න. මෙන්න මෙවැනි තත්ත්වයකටපත් වුණාමයි. 6 වෙනි කාරණය තමයි අවංකකම. honest. මේ අවංකකම කියන එක නැතුව අපට ඉස්සරහට යන්න බෑ. ඒකයි තත්ත්වය. ඒ නිසා පින්නතුනි අපේ දුවල පුතාලා හිතන්න ඕන අවංකත්වයක් තියෙනවා නම් තමයි අපිට දැක්මක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට නායකත්වයට ඊටම සුදුසු කෙනෙක් වෙන්න තමන්ට තමන් අවංකව සේවය කරන කෙනෙක් බවට පත් විය යුතුයි. ඒකයි. තමන්ට තමන් අවංක නැත්තම් වංකන අනුන් රැවටීමේ චේතනාවෙන් කටයුතු කරන කෙනා ඉස්සෙල්ලා රැවටෙන්නේ තමන්. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඒකයි මේ කියන්නේ අවංකත්වය අත්‍යවශ්‍යයි කියලා. ඊළඟට සැබෑ නායකයෙකු තුල තියෙන්න ඕන තවත් ගුණයක් තමයි සහයෝගයෙන් වැඩ කිරීමේ කැමැත්ත. ටීම් ස්පිරිට් කියන එක. සහයෝගයෙන් වැඩ කරන්න බැරි නම් නායකයෙකුට දැන් අපිටම සුළුම තැන පන්ති නායකත්වය ගන්න. එතකොට හැම පන්තියේ ඉන්න හැම ශිෂ්‍යයෙක්ම එකම වගේ නැහැ. එකම අදහස් උදහස් නැහැ. එකම සිතුම් පැතුම් නැහැ. එකම ආකල්ප නැහැ. එකම චරිත නැහැ. චරිත වශයෙන් ගත්තාම වෙනස් අදහස් උදහස් සිතුම් පැතුම් ආකල්ප සංකල්ප ගතිසිරිත සියල්ල එකිනෙකාට වෙනස්. නානත්ත් කාය නානත්ත් සංඥා. මෙන්න මේ අය විවිධ අදහස් උදහස් තියෙන අයත් එක්ක ගනුදෙනු කරද්දී හරිම කල්පනාවෙන් කරන්න ඕන. අන්න ඒකට විශේෂ හැකියාවක් තියෙන්න ඕන. දැන් ආයතනයක නායකත්වයේ ගත්ත කියලා හිතන්න. ආයතනයක නායකත්වයේ ගත්තාම එතන ඉන්න සේවකයෝ එකම ඇසින් බලන අය නෙවෙයි. එකම සමාන වැටුපක් ලැබෙන අය නෙවෙයි. තම තමන්ගේ තනතුරේ අනුව තමයි වැටුප ලැබෙන්නේ. එතකොට ආයතන ප්‍රධානියට තමයි හැමතිස්සෙම දොස් අහන්න වෙන්නේ. ඒ නිසා එතන නායකයා හිතන්න ඕන මේ සියලු දෙනාටම මනා ලෙස ගැලපෙන හැම කෙනාගේම අදහස් උදහස් සැලකිල්ලටගෙන ඒවා යෝජනා චෝදනා ආවොත් ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා ඇතනම් ක්‍රියාත්මක කරන්න. චෝදනා හමුවෙහි නොසැලී කටයුතු කරන්න. ඇයි තමන් අවංකනේ. සැලෙන්න වැඩක් නැහැ. එහෙනම් දුවේ පුතේ ඔබලනේ අනාගතයේ නායකයෝ. මෙන්න මෙතෙන් තෙන්න ඕන මේ ගුණ ධර්ම ටිකට. එකිනෙකත් එක්ක එකිනෙකාගේ අදහස් උදහස් වෙනස් වුණත් එකිනෙකත් එක්ක ලිංගතුව ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න ඕන. ඒ අයත් එක්ක බොහොම කල්පනාවෙන් වැඩ කරන්න හැකියාවක් ඇති කරගන්න. ඒක තමයි සහයෝගයෙන් වැඩ කිරීමේ කැමැත්ත කියලා කියන්නේ. 8 වෙනි එක විශ්වාසවන්ත බව, trust. විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසය දිනා ගන්න නම් අර කලින් කිව්ව සත්‍යවාදී බව ඕන. අවංකකම ඕන. ඉවසීම ඕන. තමන්ට තමන් විශ්වාස කෙනෙක් බවට පත් වෙනවා වගේම අන් අය අතරේ විශ්වාසය දිනාගත්ත කෙනෙක් වීමේ හැකියාව තියෙන්න ඕන.
අනිත් අය විශ්වාසය දිනා ගන්න බැරි නම් මේකෙන් කියන්නේ 100% දෙනාම විශ්වාසවන්තභාවය දිනා ගන්න ඕනේ කියලා බහුතරයකදී. බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීමේ හැකියාව නායකයෙකුට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බහුජන හිතාය බහුජන සුඛායනේ. බොහෝ ජනතාවගේ හිතසුව සඳහා. ඒ නිසා බොහෝ පිරිසකගේ විශ්වාසය දිනා ගැනීමේ හැකියාවක් නායකත්වයේ ගන්න කෙනාට තිබිය යුතුමයි. නැත්තම් නායකත්වයක් ක්‍රියාත්මක කරන්න බෑ. 9 වෙනි කරුණ තමයි ආත්ම විශ්වාසය. self confidence. මේ self confidence නැත්තම් ආත්ම විශ්වාසය තමා පිළිබඳ විශ්වාසයක් නැත්තම් අන්න මේක ක්‍රියාත්මක කරන්න බෑ. අනිත් අයගේ හිත දිනා ගන්න නම් තමන්ට තමන්ගේ ආත්ම විශ්වාසය තියෙන්න ඕනනේ. එහෙම නැතුව අනුන් විශ්වාස කරන්නේ කොහොමද? තමන්ට තමන්වත් විශ්වාස නැතුව. ඒ නිසා මෙන්න මේ ආත්ම විශ්වාසය අත්‍යවශ්‍යයි නායකත්වය ගන්න කෙනෙකුට. බලන්න කොච්චර ගුණධර්ම තියෙනවද කියලා. ඒ වගේම ආරම්භක ශක්තිය ඇති කෙනෙක් වෙන්න ඕන. යම්කිසි කටයුත්තක් කරන්න එතනදි තියෙන්න ඕන ඒ ශක්තිය. ඉනිෂියේටිව්. මේ ආරම්භක ශක්තිය නැත්තම් පින්වතුනි කවදාවත් බෑ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මෙන්න මේ ಗುಣ තියෙන්න ඕන. යම්කිසි කාර්යයක් ආරම්භ කිරීමේ ශක්තිය. ඒක කරගෙන යාමේ ශක්තිය. නික්කම ධාතු. පරක්කම ධාතු. ක්‍රියාත්මක කරන්න යමක් උත්සාහ කරනකොට එතෙන්ට විවිධ බාධා එන්න පුළුවන්. මේ බාධා වලින් සැලිලා එතනින් අයින් වුණොත් වැඩක් නැහැ. එනම් බලන්න මේ ගුණධර්ම 10ක් කියනවා. සාර්ථක නායකයෙක් වෙන්න නම් දුවේ පුතේ මෙන්න මේ ගුණ ඔබේ ජීවිතයට එකතු කරගන්න. නැනවත් බව, උපායශීලී බව, සත්‍යවාදී බව, ඉවසීම, පෞරුෂත්වය, අවංකකම, සහයෝගයෙන් වැඩ කිරීමේ කැමැත්ත, අනිත් කණ්ඩායම් එක, අනිත් අදහස් තියන එක, විශ්වාසවන්ත බව, ආත්ම විශ්වාසය හා ආරම්භක ශක්තිය. මේ ටික තිබිය යුතුමයි. මේවා සහිතව දක්ෂතා කීපයක් ඇති කරගන්න ඕන. ඒ දක්ෂතා අතරේ ශිල්පීය නිපුණතාව තියෙන්න ඕන. ටෙක්නිකල් ස්කිල්. ශිල්පීය නිපුණත්වයක්. ශිල්පීය නිපුණත්වයක් නැත්තම් මේ ගමන යන්න බෑ. ඒකට පුහුණුවක්, ඒකට අත්දැකීමක් නැත්තම් කොහොමද මේ කාර්යය කරන්නේ? බොහෝ අය උඩින් පාත් වුණා වගේ ආවහම එතකොට මේ නායකත්වයේ පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා නායකත්වයේ පවත්වන්න නම් ශිල්පීය වශයෙන් දක්ෂතාවක්, නිපුණතාවක්, හැකියාවක් ඇති කරගෙන තියෙන්න ඕන. ඒ වගේම තවත් තියෙනවා හැකියාවක්. ඒකට කියනවා සංකල්පමය නිපුණතාව. conceptual skill කියන එක. සංකල්පමය හැකියාවක් තියෙන්න ඕන. මොකද්ද මේ සංකල්පමය හැකියාව කියලා කියන්නේ? දැන් සංවිධානයකට අවධානය යොමු කරා. මේ සංවිධානයේ තුල විවිධ ගැටලු තියෙන්න පුළුවන් ඕනෑ තරම්. එතකොට අන්න ඒවායේ මූලයන් පිළිබඳව ඒවා හොඳට අධ්‍යයනය කළ ඒවා ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. ඒවා ග්‍රහණය කරගන්න බැරි නම් මේ නායකත්වයේ ඉස්සරහට අරගෙන යන්න බෑ. ඒ නිසා ඉදිරියට
නායකත්වයේ ගෙනියන්න නම් මේ සංකල්පමය නිපුණතාව අත්‍යවශ්‍යමයි. තුන්වෙනි දක්ෂතාවය තමයි ඇති කරගන්න ඕන විග්‍රහාත්මක නිපුණතාව. ඩයග්නොස් ස්කිල්. මොකද්ද මේ ඩයග්නොස් ස්කිල් කියන්නේ? සංවිධානයක් ගත්තාම මේකේ ගැටලු එමට. දැන් ඔබ නායකත්වයේ අරන් තියෙන්නේ කියලා හිතන්න. මේ ගැටලු අධ්‍යයනය කරන්න ඕන. ගැටලු කිසි අධ්‍යයනයකින් තොරව විසඳුම් දෙන්න යන්න එපා. මේ ගැටලු අධ්‍යයනය කළ ඒවට බලපා ඇති හේතුන් සොයා ගැනීමට තරම් හැකියාවක් තමා තුළ තියෙනවා. ඒකටනේ අපි අර කිව්වේ නැනවත් භාවය ඕනේ, ශිල්පීය දැනුම ඕන කියලා. නැත්තම් බෑ. ඥානවන්ත භාවය කියන එක අත්‍යවශ්‍යයි. මේ ඉන්ටෙලිජන්ස් නැනවත් භාවය නොමැතිව කොහොමද මේ සංවිධානයක ඇතිවන ගැටලු, පක්ෂ නායකත්වයක් කියන්නේ පක්ෂයේ ඇතිවන ගැටලු සියලු දෙනා සමබරව ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? එහෙම නැත්නම් රටේ ඇතිවන ගැටලු කොහොමද මේවා සමබරව ඉස්සරහට අරන් යන්නේ? ආයතනයේ ඇතිවන ගැටලු, ආයතන ප්‍රධානීය නායකයා මේවට හේතු දැනගෙන හිටියේ නැත්නම් ඒ ආයතනය පවත්වාගෙන යන්න බෑ. ඒකයි. 4. අන්තර්පුද්ගල සබඳතා නිපුණත්වයක් තියෙන්න ඕන. අන්තර්පුද්ගලයන් අතර සබඳතාව ගොඩනගා ගන්න. interpersonal skill. මේ එකිනෙකා අතරේ තියෙන්න ඕන මේ සබඳතාව පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධය පවත්වන්න බැරි නම් එයාට නායකත්වයේ ගෙනියන්න බෑ. ඒ නිසා නායකත්වයට ඊටම සුදුසු වන්නේ එකිනෙකා අතර සම්බන්ධතාව පවත්වා ගන්න පුළුවන් කෙනෙකුට විතරයි. නැත්තම් එකිනෙකා ભેද බින්න වුණොත්, තරහ වුණොත්, අමනාප වුණොත් අර සියලුම දොස්පරොස් වෙන්නේ නායකයාට. එතකොට නායකයාගේ දැක්ම කොහොම වෙන්න ඕනද? ඒක නිසානේ කියන්නේ කාටත් නායකයෝ වෙන්න බෑනේ. යම් තැනක ඔබ හැම කෙනෙක්ම නායකයෙක් වෙන්න පුළුවන්. පාසලේදී නායකත්වය නොලැබුණාට, ශිෂ්‍ය නායකත්වය නොලැබුණාට ඔබ විවාහ වුණොත් ගෙදර නායකත්වය අනිවාර්යෙන් ලැබෙනෝනේ. ඒ නිසා කොතන හරි නායකත්වයක් එනවා. මේ කොතන නායකත්වයවත් අත්‍යවශ්‍යයි අන්තර්පුද්ගල සබඳතා ඇති කරන්නට තරම් හැකියාවක්. අමුසැමි දෙන්න අතරේ සම්බන්ධතාව වැඩෙන්න ඕන. දෙමාපියන් දූ දරුවන් අතරේ සම්බන්ධතාව වැඩෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ ගමන සාර්ථකව ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙන්න ඕන පස්වෙනි කාරණේ තමයි විශ්ලේෂණාත්මක නිපුණතාව. මොකද්ද මේ විශ්ලේෂණාත්මක නිපුණතාව? ඇනලිටිකල් ස්කිල් කියන එක. විශ්ලේෂණාත්මක නිපුණතාව. යම් ගැටලුවකට බලපාන ප්‍රධාන කරුණු හඳුනා ගන්න ඕන. මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන කරුණු නිසා. මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මේ සියුම් කරුණු නිසා. ප්‍රධාන කරුණුත් දැනගන්න ඕන, අනු හේතුත් දැනගන්න ඕන. මොකද ප්‍රධාන කරුණු ටිකට විසඳුම් දුන්නට සුළු සුළු හේතු වලට විසඳුම් දෙන්නේ නැත්නම් ඒ ගැටලුව ක්‍රමයෙන් උත්සන්න වෙලා මහා ගැටලුවක් බවට පත් වෙනවා. ඒක නිසා හැම මොහොතකම ඒ පිළිබඳව සිතාමතා කටයුතු කරන්නට තරම් හැකියාවක් නායකත්වය ගන්න කෙනාට තිබිය යුතුයි. එතකොට මේවා ඔබට මතක් කරලා දෙන්නේ මේ දුවල පුතාලට ඔබ යෝන් වියේ පසුවන පිරිසක්. මම මුලිනුත් මතක් කළා ඔබ තමයි අනාගතේ නායකයෝ වෙන්නේ, නායිකාවෝ වෙන්නේ, මේ රට බාරගන්නේ. එතකොට ඔබ මේ ගුණයන්ගෙන්
යුක්ත නොවුනොත් යහපත් තැනකට මේ රට ගෙනියන්න බෑ. ඒ නිසායි තරුණ දරුවන්ගේ ආවේගශීලී බව එන්න පුළුවන්. කොට කේන්ති යන්න පුළුවන්. තමාමයි මේ හරිම තීරණීය ගත්තේ කියලා කියන්න පුළුවන්. අන් අයගේ අදහස් වලට නොසලකිල්ලක් දක්වන්න පුළුවන්. එහෙම බෑ. මං අවවාද අනුශාසනා අහන්න ඕන. අර නැනවත් භාවය කියන එක ඇති කරගන්න ඕන. පොතපතින් ශිල්පීය නිපුණතාවය ඇති කරගන්න ඕන. එහෙම නැත්තම් කලබල වෙලා කොට කේන්ති අරගෙන ඉක්මන් තීරණ අරගෙන කවදාවත් බෑ යහපත් නායකත්වයක් ගොඩනගන්න. ඒ නිසා යහපත් නායකත්වයේ කියන එක අත්‍යවශ්‍ය කරුණක්. 6 වෙනි කාරණය සංදේශන නිපුණතාව. කමියුනිකේෂන් ස්කිල් කියන එක. සංනිවේදනය. තමන් යම් පණිවිඩයක් දෙනකොට අනිත් අයට අමතනකොට ඒක කොටසකට විතරක් කතා කරලා කොටසක් විතරක් එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්න ගියොත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා හරියට තේරුම් ගන්න ඕන තමාගේ උදහස් අන් අයට sannivedanaya වන ආකාරයට. නැත්තම් ඒ අය කියන්න පටන් ගන්නවා මට මේක කිව්වේ නැහැ. මම දැනුවත් උනේ නැහැ. දැනුවත් වුණා නම් මට ඕක ඔය විදියට නෙමෙයි මේ විදියට කරන්න තිබුණා. මේ වගේ චෝදනා එන්නේ නැහැ. හරියට දැනුවත් නම්. ඒ නිසා කියන්නේ යම්කිසි සංවිධානයක පැවැත්ම ශක්තිමත් කරන්න නම් විධිමත් sannivedanayak පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. sannivedanaya දුර්වල වුණොත් ඒ ආයතනය දුර්වල වෙනවා, බිඳ වැටෙනවා. 7 වෙනි කාරණය. තීරණ ගැනීමේ නිපුණතාව දක්ෂතාවක් තියෙනවා. decision making skill කියන එක. තීරණ ගන්න හැකියාව තියෙනවා. නිසි වෙලාවට නිසි තීරණේ ගන්න ඕන. තීරණේ ගන්න බැරුව පසුතැවිලා වැඩක් නැහැ. නෑදෑය නිසා මේ තීරණේ ගන්න බෑ. එහෙම නැත්තම් යාළුවා නිසා මේ තීරණේ ගන්න බෑ. එහෙම බෑ. තීරණයක් ගත යුතු වෙලාවේ තීරණේ නිවැරදි වෙන්න ඕන. ඒ තීරණය නිසි වෙලාවේදී නිසි කාලයේදී නිසි දැක්මකින් ගත යුතුයි. එතකොටයි ඒ ආයතනය දියුණු වෙන්නේ. එතකොටයි ඒ රට දියුණු වෙන්නේ. මඩේ හිටවපු ඉන්න වාගේ තීරණ ගන්න ලත වෙනවනම් ගන්න තීරණෙත් අඥාන නම් එවැනි තැනක සැබෑ නායකත්වයක් අපට දකින්න බෑ. ඒ නිසා දුවේ පුතේ මේ නායකත්වයට ඔබ සුදුසු කෙනෙක් වෙන්න නම් මෙන්න මේ මතක් කරලා දුන්න කරුණු ටික අත්‍යවශ්‍ය වෙනවා. මේ කරුණුත් එක්ක ඔබේ ගමන ගියොත් ඔබට සැබෑ නායකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රඥා ප්‍රදීප තුලින් ඔබ දැනුවත් කරන්නේ මෙන්න මෙවැනි කාරණා ඔබේ ජීවිතයට අවශ්‍ය නිසා සැබෑ නායකත්වයකට මේ ගුණධර්මත් එක්ක ජීවිතේ පවත්වාගෙන යන්න. අන්නේ එහෙම වුණොත් ඔබට අවංක නායකත්වයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔබේ ජීවිතය තුලත් මේ නායකත්වය සඳහා පෙළ ගැහෙන්න මේ කරුණු ජීවිතයට එකතු කරගන්න. එතකොට ඔබටත් ඔබෙන් අන් අයටත් විශාල සේවාවක් කරන්නට අවස්ථාව ලැබෙවි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදය ඔබේ ජීවිතයට ඉවහල් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනාවෙහි දායකත්වයේ ගැන කටයුතු කළේ මාතර හක්මන නරවැල් පිට උතුර දෙල්ගහවත්ත
යන ලිපිනේ පදිංචි එන්නේ රම්‍යාවතී මහත්මියයි. රම්‍යාවතී මහත්මියගේ බලාපොරොත්තුව තමයි අයි පේද්‍රිස් මහතා ස්වාමි පුරුෂයාට පින් දෙන්න, අයි රුක්මන් අමරකීර්ති පුතණුවන්ට පින් දෙන්න, ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න. ඒ නිසා මේ සියලු පින් ඒ අයට අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී භව ලැබේවායි ඒ රම්‍යාවතී මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා එතුමියගේ ඒ යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා, පරලොව සුගතියත් වේවා. අවසන අප සියලු දෙනාටම සසරගත දුකින් එතර වී ලබන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට අනන්ත තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, උසස් වූ මානව ගුණධර්මයන්ගෙන් හිපි සත්ගුණමත් සමාජයක් වෙනුවෙන් බෞද්ධ ගුවන්විදුලිය කෙනේන සද්ධර්ම ආමන්ත්‍රණය ප්‍රඥා ප්‍රදීප ධර්මානුශාසනා මාලාවේ මේ සතියේ දේශනාව අදත් මෙලෙස නිමාවට පත්වන්නේ. ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත් සිතින් නිමාවට පත්වන්නට යෙදුන ප්‍රඥා ප්‍රදීප දේශනාව පවත්වා වදාළ දෙහිවල නදිමාන රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් යලිත ලබන සතියේත් බීලක ප්‍රඥා ප්‍රදීප දේශනාවෙන් ඔබ හමු වන බලාපොරොත්තුවෙන් මේ දේශනාව නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ වේවා. ප්‍රඥා ප්‍රදීප ඔබේ ජීවන ගමන ප්‍රඥාවෙන් ආලෝකමත් කරනු පිණිසයි. ප්‍රඥා ප්‍රදීප